අයිබෝන් සුබ උදෑසන ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම වාසනාවන්ත දවසක්. අද සෙනසුරාදා දවස 12 වෙනිදා මාර්තු මාසයේ අපි ඔබත් එක්ක කතා බහ කරන්නේ සතියක පත්තර මේන්තුව සමගින්. අපි අද කතා බහ කරන මේ මොහොත වන විට ගෝලීය වසංගතයට අපි මුහුණ දෙමින් සිටියා. අවුරුදු දෙකක් පුරාවට මේ වසංගතයත් එක්ක අපි ජීවත් වුණා. අද දවස වන විට කොවිඩ් පළමු රෝගියා හමු වෙලා අදට වසර දෙකක්. මේ වසර දෙකම අපිට අභියෝගාත්මක කාලයක්, ඔබට අභියෝගාත්මක කාලයක් බවට පත් වුණා. ඒ අභියෝගය යම් ආකාරයකට සෞඛ්‍ය අංශ සඳහන් කරන ආකාරයට රෝගීන් වාර්තා වීමේ යම් අඩුවක් වාර්තා වුණත් සෞඛ්‍ය අංශ දෙන උපදෙස් පිළිපදිමින් ජීවත් වෙන්න කියලා තමයි උන් සඳහන් කරන්නේ. මේ කාරණාත් එක්කම ආර්ථිකයේ පැත්තෙන් ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා රටක් වශයෙන්. ආණ්ඩුව පැත්තෙන් නීට පිළියම් සොයමින් ඉන්නවා. මේ සියලු කරුණු කාරණාත් එක්ක ඔබ ජීවත් වෙනවා. ඉතින් ආර්ථිකයේ යම් යම් ගැටලුකාරී තත්ත්වයක් එක්ක ඊයේ දවස් වලට අපි දැක්කා ඉන්ධන මිල වැඩිවීමත් එක්ක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකම මිල ගණන් ඉහළ දමන බවට සංගම් ප්‍රකාශ කරනවා. ඒ අතරේ විශේෂයෙන්ම පාන් මිල, ආහාර මිල මේ සියල්ලම වැඩිවීමින් තිබෙන ආකාරය තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් මේ අර්බුද රැසක් පිළිබඳව ඔබට තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. අද උදෑසනත් අපි සූදානම් ජාතික පුවත්පත්වලත් මේ පිළිබඳ තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ තොරතුරු ඔබට කියන්න අපි සූදානම් අද දවසේදී සතියක පත්තර බේන්තුවත් ඒක. නඩිතුත් ඉන්නවා. නඩිත් සුබ උදෑසනක්. සුබ උදෑසනක් සමීර. හැම දිනෙකටම good morning සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන්නේ සතියක පත්තර බේන්තුවත් එක්ක. අද දවසේ අපි ජාතික පුවත්පත්වල තොරතුරු බොහොම ඉක්මනටම කියන්න සූදානම්. මේ අතරේදී ඊයේ රාත්‍රියේදී අපි දැනගත් කරුණ ඒ තමයි සිපෙට් කොනත්තම් කනිජ තෙල් නීතිගත සංස්ථාව මේ ලංකා පිරවුම් හල් වලින් නිකුත් කෙරෙන පෙට්‍රල් සහ ඩීසල් වල මිල ගණන් සංශෝධනය කළා. යනුව පෙට්‍රල් ලීටරයක 92 වර්ගයේ නව මිල රුපියල් 254ක්, ඔටෝ ඩීසල් රුපියල් 176ක් බවට පත් වෙනවා. ඊයේ රාත්‍රියේ ඉඳන් ටිකක් අපහසු කාලයක් අමාරුවෙන් ජන ජීවිතය ගෙන යන්න ඕන කාල සීමාවක් අපි දන්නවා. ගෝලීය වසංගතයක් තිබ්බ අපි මුහුණ දුන්නා. තවමත් මුහුණ දෙමින් ඉන්නවා. ඔය අතරේදී රුසියා යුක්‍රේන යුද්ධය තියෙනවා. මේ කරුණු කාරණා හින්දා විශේෂම ඩොලර් හිඟේ මේ හැම දෙයත් එක්කම ඩොලරේ හගේ වැඩිවීම රුපියලට සාපේක්ෂව මේ හැම කාරණාවක් හින්දාම දැන් පෙට්‍රල් ඩීසල් ඉන්ධන මිල වැඩි වෙලා තිනවා. ඒ හරහා සෙසු ද්‍රව්‍යවල අනෙකුත් සේවාවලත් මිල ගණන් ඉදිරියේදී ඉහළ යයි කියලා තමයි අනුමාන කෙරෙන්නේ. ඊයේ දවසේත් අපි දැක්කා මාධ්‍ය හමු පවත්වමින් මේ පිළිබඳව සඳහන් කරනවා. අපහසුවෙන් ගත කරන්න ඕන කාලයක්. හැබැයි උත්සාහෙන් මේ හැම දෙයකටම මුහුණ දෙන්න ඕන කියන කාරණාව අපි හැම දෙනෙක්ම දන්නවා. කාටවත් බැනලා වැඩක් නැහැ. අපිට පුළුවන් දේ කරලා විශේෂයෙන්ම මේ තත්ත්වෙන් ගොඩ එන්න කටයුතු කරන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඔය අතරේ සමීර අපි හැම දවසකම මේ අලුත් පොතක් ගැන කියන පොත් කියන අපේ හිත නිවන දෙයක් කියලා කිව්වොත් නිවැරදි. දැන් හැබැයි බොහෝ දෙනෙක් පොත්පත් කියවන්නේ එච්චර යොමු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් ඩිජිටල් මාධ්‍ය ඇසුරු කරන්නේ. සමහර විට ඔබ පොතක් කියවලා ගන්න දැනුම අද දවසේ Facebook පිටුව හරහා නැත්නම් වෙනත් වෙබ් බ්ලොග් මේ හැම දෙයකින්ම ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ කොහොමුණත් අර අස්පෘශ්‍ය නැත්නම් මේ අපේ අතට අහු වෙන දෙයක් නේ පොත කියන්නේ. පොත් බොහොම වටිනවා. අද ටිකක් මේ පොකට් ටයිප් නැත්නම් මේ සාක්කුවේ වුණත් දාගෙන යන්න පුළුවන් පොතක් ගැන ඔබට කියන්න හදන්නේ. මේ පොත නම් කරලා තියෙන්නේ මලෙහි සුවඳ කියලා. සරත් චන්ද්‍රගමගේ තමයි මේ පොතේ කතුවරයා. පොතක් කිව්වට මේක ඇත්තටම කවි පන්තින් ගණනාවක එකතුවක්. අර හයිකු කවිය පිළිබඳව අපි ඔබට කලින් මීට පෙර දවසකත් විවිධ දේවල් කියවලා දුන්නා සහ කිව්වා හයිකු කවිය බොහොම කෙටි කාව්‍ය සම්ප්‍රදායක්. ජපානයේ ආభాෂයත් එක්කම මේ ජපන් කවිය ආభాෂය අපේ රටට ගලප්පගන්නේ කොහොමද? ඒ හැමදේ ගැනම වඩාත් පැහැදිලි කිරීමක් කෙරෙන පොතක් විදිහට අපිට මේ පොත හඳුන්වන්න පුළුවන්. රසිකයාගේ හීන ඇදබැද තබා ගැනීමට සමත් අන්දමට කවර හෝ සාහිත්‍ය නිර්මාණයක් කිරීමේ තරම් පහසු කාර්යයක් නොවේ. විශේෂයෙන් කාව්‍ය රචනයේදී කවියා මේ සම්බන්ධව සැලකිලිමත් විය යුතුයි. පරිසරයෙන් සමාජයෙන් ලබාගෙන ඒ අත්දැකීම්ද කවියෙකුට හෝ කිවිඳියකට සිය කාව්‍ය නිර්මාණයේදී අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත. මෙහිම කියන්නේ මේ කෘතියේ පෙරවදන ලියමින් සම්මානිත මහාචාර්ය B.A. ටෙනිසන් පෙරේරා එතුමන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නියෝජනය කරන්නේ. එතුමන් කියනවා නිසඳස් කවි ආරයකට හිමිකම් කියන ඒ වගේම හයිකු කාව්‍ය සම්ප්‍රදායට නෑකම් කියන මේ කාව්‍ය සංග්‍රහය එක දිගට රස විදිය හැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ කියලා ටෙනිසන් පෙරේරා මහාචාර්යතුමන් ඒ විදිහට සඳහන් කරනවා. ඔය අතරේ අපි මේ කවි පන්තින් කිහිපයක් ඔබට මේ උපුටාගෙන කියන්න සූදානම්. මේ කවිවල රස ඔබට දැනෙන්න මේ බොහොම පුංචි කවි සමීර අර හයිකු කවි කිව්වහම මේ
පද 4ක් විතර තමයි තියෙන්නේ. පද 4ක් 5ක් විතර තියෙන්නේ. ජල රළ රිදමට නැටවෙන නෙළුම් පතක පිනිබිඳු. මේ තමයි එක කවියක්. ජල රළ රිදමට නැටවෙන නෙළුම් පතක පිනිබිඳු. ඒ වගේම මේ තව බොහොම අපූරු මේ කවි සටහනක් තිබ්බා. දුටුවද මැඩියෝ හිරු බැස යන මොහොතේ නෙළුම් මලෙහි පියන් වැසෙන අයුරු. දුටුවද මැඩියෝ හිරු බැස යන මොහොතේ නෙළුම් මලෙහි පියන් වැසෙන අයුරු. පළබර මීඅඹ ගස පුරාම දිමිකොටු. ඒ තමයි තවත් එක් කවි පන්තියක්. පළබර මීඅඹ ගස පුරාම දිමිකොටු. බොහෝ මේ වදන් කීපයකින් අර්ථයන් ගණනාවක් නැත්නම් මේ මහා ලොකු අර්ථයක් එකතු කරන්නට හැකියාව තියෙනවා මේ පුංචි වචන කිහිපයකට. තව බොහෝ කවි තියෙනවා. සරණාගත කූඹි පෙලක් ගෙට ඇවිදින. නිකන් කූඹි පෙලක් නෙවෙයි, සරණාගත කූඹි පෙලක් ගෙට ඇවිදින. අපි ඔබට ආරාධනා කරනවා මේ සරච්චන්ද්‍ර ගමකේ රචනා කරන්න අපිට මේ පොත එව්වා. එතුමන්ට විතරක් නෙවෙයි පොත් රචනා කරන ඔබ කතුවරියක් නම් අපිට පොත් එවන්න හැකියාව තියෙනවා. ගෙමිදුලේ කෙළවරක බිම එළූ සේපාලිකා මල් සිසිල් සඳ රැස් සමකින් මන බඳින සිතුවමක කියලා පසුවදන ඒ විදිහට ලියලා තියෙනවා බොහොම අපූර්වට. අපි ආරාධනා කරනවා ඔබට මේ අරගෙන කියවන්න මලෙහි සුවඳ. ඔබත් හයිකු කවියට ඇලුම් කරනවා නම් ආස කරනවා නම් හයිකු කවිය තේරුම් ගන්න බොහොම හොඳ පොතක් විදිහට මේ පොත හඳුන්වන්න පුළුවන්. තව පොත් ගැන අපි ඉස්සරහට කියන්නම්. අපි සුදරම් අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු ආරම්භ කරන්න මුලින් දිවයින පුවත්පත. ඔන්නජිත් අපි උදෑසනම කිව්වා වගේ අද දවසේදී ඉන්ධන මිල වැඩිවීමත් එක්ක ඇති වූ තත්ත්වයන් පිළිබඳව තොරතුරු තමයි අද පුවත්පත්වල මුල් පිටුව පුරාම වාර්තා කරලා තිබෙන්නේ. අපි ඒ නිසා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් ආරම්භ කරනවා අද දවසේදී ජාතික පුවත්පත්වල තොරතුරු. දිවයින වාර්තා කරන ප්‍රධාන සිරස්තලය අද දවසේදී ජන දිවිය දෙදරයි කියලා තමයි ඔවුන්ගේ සිරස්තලය අරගෙන තියෙන්නේ. ජන දිවිය දෙදරයි. පාන් ගෙඩිය රුපියල් 110ක් වෙලා කියලා කියනවා. සීනි කිලෝවක් රුපියල් 10යි 15 අතර ප්‍රමාණයකින් වැඩි වෙනවා. අනික් බේකරි කෑම රුපියල් 10කින් ඉහළට, බත් පැකටුව රුපියල් 20කින්, කොත්තුවක් රුපියල් 10කින් නැගී පාන් පිටි රුපියල් 35ක් 40කින් ඉහළට, කෙටි කෑම රුපියල් 5කින් වැඩි වෙයි කියලා කියනවා. ඉල්ලුම අඩු වුණොත් ආහාර පාන අලෙවින් ජීවත් වූ ලක්ෂ 5ක් අනාතයි. මේ ජන දිවිය දෙදරයි කියන සිරස්තලයත් එක්ක වාර්තා කරන අනු සිරස්තල. සිපෙට්කෝ ඉන්ධන නැග්ගොත් අවම බස් ගාස්තුව රුපියල් 30ක් ඕනේ. ගැමුණු විජේරත්න කියන කතාව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපතිතුමා. ත්‍රිරෝද රථ පළමු කිලෝමීටරේ රුපියල් 90ක් ඉල්ලයි. මේ අද දවසේ වාර්තා වෙන අනු සිරස්තල. අපි යනවා මේ සවිස්තරාත්මක වාර්තාව මේ විදිහට සඳහන් කර තිබෙනවා. ඩොලරයේ අගේ ඉහළ යාම හා කන්ද තෙල් මිල ඉහළ යාම හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉතා අධික ලෙස ඉහළ නැග තිබේ කියන සිරස්තලයත් එක්ක මේ හේතුව නිසා පාරිභෝගික ජනතාව තව තවත් පීඩාවකට මෙන්ම අන්ත අසරණ භාවයකට පත්ව සිටිති. එම භාණ්ඩ හා සේවාවල මිල ගණන් තව තවත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති කියලා තමයි කියන්නේ. මෙරටට තිරිඟු පිටි පාන් පිටි ආනයනය කරනු ලබන සෙරන්ඩිබ් සමාගම පාන් පිටි කිලෝක මිල රුපියල් 35කින්ද, ප්‍රීමා සමාගම පාන් පිටි කිලෝක මිල රුපියල් 40කින්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා. පාන් පිටි කිලෝවක් රුපියල් 121ක් ඔප ඇති අතර මෙම මිල වැඩි කිරීමත් සමග පාන් පිටි කිලෝවක සිල්ලර මිල රුපියල් 156ක් දක්වා ඉහළ නැග තිබේ. තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල ඉහළ නන්වා අලෙවි කරන ලෙසට Tamanට පාන් පිටි සමාගම් දැනුම් දුන් බව වෙළඳෝ දිවයින පුවත්පතට කිව්වයි කියලා තමයි ඔවුන් වාර්තා කර තිබෙන්නේ. මේ අනුව ගත්තම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලයාගේ අව ප්‍රමාණය වීමත් සමග අදාළ සමාගම් තිරිඟු පිටි මිල ඉහළ දැමීමට පියවරගෙන තිබේ කියලා සඳහනක් තියෙනවා. ඉතින් තවත් විස්තර වාර්තාව දිගටම වාර්තා කර තිබෙනවා. වැඩි වූ භාණ්ඩවල මිල ගණන් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා. ඔබ දැනටමත් සමහරක් භාණ්ඩවල මිල ගණන් පිළිබඳ ඊයේ දවසේදීත් මාධ්‍ය වාර්තාවලින් අපි ස්වාධීන රූපවාහිනී අපේ ප්‍රවෘත්ති විකාශයන් තුළදී අපි ඔබට වාර්තා කරනු ලැබුවා. ඒ අනුව අද දවසේ ජාතික පුවත්පත්වලට මේ තොරතුරු ඇවිල්ලා තියෙනවා. ඉන්ධන මිල වැඩිවීමත් එක්ක තමයි නදිත් මේ සියලුම භාණ්ඩවල මිල ගණන් යම් ආකාරයකට ඉහළ දැමීමක් සිදු වුණා කියලා උන් සඳහන් කරන්නේ. අපි දැක්ක ඊයේ දවසේදී පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපතිතුමා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියනවා අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා කරන්න සිදු වෙයි සිපෙට්කෝ මිලත් වැඩි වුණොතින් කියලා. දැන් ඊයේ රාත්‍රියේ සිට සිපෙට්කෝ මිලත් වැඩි කරලා තියෙනවා. ඒ අනුව දැන් මේ කියපු කාරණා කරන්න වෙනවා. ඒ වගේම ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපතිතුමා, ඒ වගේම
බේකර් හිමියන්ගේ සංගමයේ සභාපති මේ හැමදෙනාම එකම කාරණයක් තමයි කිව්වේ ඔවුන්ගේ භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම පිළිබඳව තොරතුරු වාර්තා කරා. දැන් පිටි කිලෝ එකක් නජිත් රුපියල් 35කින් වැඩි වෙනකොට එක් පාන් ගෙඩියක් රුපියල් 35කින් වැඩි කරනවා. හැම පාරම මේක සිද්ධ වෙනවා රුපියල් 5කින් වැඩි වුණත් ඔවුන් එක පාන් ගෙඩියක් රුපියල් 5කින් වැඩි. ඒ අනුවම මේ පාරත් කරා පාන් ගෙඩිය රුපියල් 35කින් වැඩි කරලා තියෙනවා. අර කාරණාවත් එක්ක අපිට හිතෙන දේ තමයි දැන් පිටි කිලෝවක මිල එච්චරකින් වැඩි වුණා නම් මේ පාන් ගෙඩියකට පිටි කිලෝවක් වැය වෙනවද මේ නියාමනය කරන්න ඕන දේවල් ඒ කොහොමුණත් මිල වැඩි කරනවා කියලා සඳහන් වෙනවා. අද ලංකාදීපයත් කියනවා මේ පිළිබඳව හෝටල් බේකරි කෑම නහුතෙට නගී. මේ තමයි අද ලංකාදීපේ ප්‍රධාන සිරස්තලය. මේ සිරස්තලයේ ලියනවා කතුවරුන් 4 දෙනෙක් නිමල කොඩිතුවක්කු යොහන් බාසුරු ඩයනා උදයන්ගනි සමගින් මහින්ද නිශ්ශංක අද ලංකාදීපේට මේ පුවත ලියන්නේ. මම හිතන්නේ පුවතේ අර ලොකුකම නැත්තම් මේ ප්‍රමාණයෙන් වැඩිකම හින්දාද කොහෙද කතුවරුන් 4 දෙනෙක් මේ ප්‍රධාන පුවත අද ලංකාදීප පුවත්පතට ලියන්න එකතු වෙලා තියෙනවා. පිටි කිලෝව රුපියල් 40කින් පාන් 30කින් බත් පැකටුව රුපියල් 20කින් ප්ලේන්ටිය 10කින් ආප්පයක් රුපියල් 5කින් වැඩි වෙලා කියලා අද මේ විදිහට ලංකාදීපේ කියනවා. අවුන් බස් ගාස්තුව රුපියල් 30කින් උත්සන්න ඉල්ලයි. ඒ වගේම ත්‍රිරෝද පාසල් වෑන් කාර්යාල ප්‍රවාහන ගාස්තු නගින පොලිමේ මේවා ඉස්සරහට වැඩි වෙන්න නියමිතයි. ඩොලරයාගේ ඉහළ යාමත් සමග තිරිඟු පිටිය ඇතුළත් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ ගොස් ඇත. ප්‍රීමා සමාගමකින් අලෙවි කරන තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 40කින් සහ සෙරන්ඩිප් සමාගම අලෙවි කරන තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 35කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමුණා කියලා අද ලංකාදීප පුවත්පත කියනවා. ඉතින් මේ හැම දෙයකටම විසඳුම අර කාලයක් තිස්සේ අපි මේ දේවල් වලට විසඳුම් හොයන්න උත්සාහ කළේ නැහැ. පිට රටින් එන පාම් පිටිවලට ඇබ්බැහි වෙලා අපි හැම දෙනෙක්ම අපේ ජීවන රටාවේ විදිහට සකස් කරගෙන තිබ්බ කාලයක් තිස්සේ වෙන්න ඕන දෙයක් අපේම විකල්පයකට යොමු වෙන්න. හැබැයි දැන් කරන්න දෙයක් නැහැ. දැන් මිල වැඩි වෙලා තියෙනවා. එහෙමනම් ඒ විදිහට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ලංකාදීපය අද කියන කතාව හෝටල් සහ බේකරි කෑම නහුතෙට නගී. ඒ තමයි ප්‍රධාන සිරස්තලය. දැන් අපි දැක්කා IOC සමාගමේ මිල වැඩිවීමක් සිද්ධ වුණා පෙරේදා රාත්‍රියේදී. දැන් ලංකා පිරවුම් වල මේ තත්ත්වය තිබුණේ නැහැ නඩි ඊයේ දවස වෙන විට දහවල් කාලේදී. ඊ රාත්‍රියේ තැන් තැන් වල අපි දැක්ක පෝලිම් තිබ්බ සමීර. මාධ්‍ය වලට එන්නත් කලින් සමහරක් දේවල් ඔබට ඉව වැටෙනවා. ඒ නිසා වෙන්න ඇති ඊයේ රාත්‍රියේ දිගු පෝලිම් අපි දැක්කා ලංකා පිරවුම් අසල තියෙනවා. ඒකට හේතුව තමයි රුපියල් 55කින් 60කින් විතර තෙල් මිල වැඩි වෙනකොට ලීටර් 4-5ක් ගහන කෙනෙකුට ලොකු ලාභයක් එනවා. ඒ නිසා ඊයේ දවසේදී රාත්‍රී කාලයේදී ඔබ හිටියා පෝලිම් වල අපි දැක්කා. ඉතින් මේ මොහොත වනවිට දැන් සිපෙට්කෝ මිලත් ඉහළට ගිහින් තිබෙන බව තමයි වාර්තා කරන්නේ. IOC මිල නැග්ගේ මෙහෙමයි කියලා සිරස්තලයකුත් එක්ක සිපෙට්කෝ මිලත් ඉහළට කියලා ප්‍රශ්නාර්ථිකුත් එක්ක තියෙනවා. අපි යනවා මේ ප්‍රවෘත්තියට. දිවයින පුවත්පත වාර්තා කරන්නේ ලංකා කණ්ඩ තෙල් සංස්ථා සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට අදාළ තීරණය නිල වශයෙන් ප්‍රකාශය කිරීමට නියමිතව තිබිනි. මේ පුවත්පත මුද්‍රණයට කලින් මේ සිපෙට්කෝ මිල වැඩි කිරීමට කලින් තමයි පුවත්පත මුද්‍රණය වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව මේ විදිහට වාර්තා කර තිබෙනවා. ලංකා කණ්ඩ තෙල් සංස්ථා ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට අදාළ තීරණය නිල වශයෙන් ප්‍රකාශය කිරීමට නියමිතව තිබිනි. මේ වනිට තෙල් සංස්ථාව අලෙවි කරන සෑම පෙට්‍රල් ලීටරයකම රුපියල් 80ක්ද සෑම ඩීසල් ලීටරයකම රුපියල් 128ක පාඩුවක් ලබන බව සංස්ථා සභාපතිවරයා සුමිත් විජේසිංහ මහතා සඳහන් කළා. ඒ නිසා ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බවද ඒ මහතා කිව්වා. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ මහ බැංකුව සහ කණ්ඩ තෙල් අමාත්‍යාංශයත් ලංකා කණ්ඩ තෙල් සංස්ථාවත් අදාළ තීරණාත්මක සාකච්ඡා සිදුවන අතර මධ්‍යම රාත්‍රියේදී මේ සම්බන්ධ තීරණය ප්‍රකාශ කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පුවත්පත මුද්‍රණයට යන අවස්ථාවේදී තෙල් සංස්ථාව කියා සිටියේ. සභාපතිවරයා කියපු කතාව වැඩි වෙනවා කියලා දන්නවා. හරියට කිව්වේ නෑ. කිව්වේ ඊයේ රාත්‍රියේම තමයි මේ දේ වෙනවා කියලා. ඉතින් ඉංගියක් පළ කරපු හින්දා මිනිස්සු ගිහිල්ලා පාරිභෝගික ජනතාව ඉන්ධන පාවිච්චි කරන ගිහිල්ලා පොලිමේ ඉඳලා හරි Taman ටිකක් අඩු මිලට හරි ඊයේ දවසේදී තෙල් ටිකක් ගහගත්තා Tamanගේ වාහනේට. ඉතින් ඒක ඔබේ පැත්තෙන් සාධාරණයි. ඉතින් ඒක තමයි සුමිත් විජේසිංහ මහත්මයා වේලසනින් කියන්නේ ගියේ නෑ. නමුත් මතකනේ අපිට දැන් අමාත්‍යවරයාත් ওই කතාව දිගටම පෝලින් තියනවා කියලා හිටපු අමාත්‍යවරයා උදේ ගම්මන් පිළ මහත්මයා සඳහන් කරා තෙල් තියෙන්නේ දින 3කට 4කට කියලා ඊට පස්සේ තමයි පෝලින් ඇතුනේ කියලා දැන් රජයේ පාර්ශවයෙන් සඳහනක් කළා. ඉතින් ඒ නිසා වෙන්නේ නැති සභාපතිවරයාත් මේක හරියට කියන්නේ යන්නේ නැතුව ඇති. නමුත් ඉංගියක් පළ කරා. ඒ නිසා මිනිස්සු ගිහිල්ලා පෝලිමේ ඉඳලා හරි අඩුවට තෙල් ටිකක් ගහගෙන ආවා. ඒ අතරේ මිල වැඩි වුණේ කොහොමද? අද ඩේලි මිර පුවත්පතේ ගැන කියනවා. සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් increases fuel prices. මේ තෙල් මිල වැඩි වුණේ කොහොමද? මේ මිල ගණන් එක්කම අද ඩේලි මිර පුවත්පත වාර්තා කරනවා. පෙට්‍රල් ඔක්ටේන් 92
increased by rupees 77 and octane 95 by rupees 76. octane 92 වර්ගයේ පෙට්‍රල් ලීටර 1 මිල රුපියල් 77කින්, ඒ වගේම 95 වර්ගයේ පෙට්‍රල් ලීටර 1 මිල රුපියල් 76කින් වැඩි වුණා. auto diesel increased by rupees 55, super diesel by rupees 95. මේ auto diesel ලීටර 1 මිල රුපියල් 55කින්, ඒ වගේම super diesel ලීටර 1 මිල රුපියල් 95කින් වැඩි වුණා. ඒ අනුව නව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 254යි, 95 වර්ගයේ 283යි. ඒ වගේම auto diesel ලීටර 1 මිල රුපියල් 176යි. ඒ වගේම super diesel ලීටර 1 මිල රුපියල් 254යි කියලා අද දවසේ ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. අර super diesel ලීටර 1 මිල පෙට්‍රල් ලීටර 1 මිලට සමාන වෙලා තියෙනවා කියලා අද ඩේලි මිරර් ওই විදිහට ලියනවා. ඒ අතරදී ඉස්සරහට දැන් විදුලි ගාස්තුත් වැඩි වෙන ලකුණු පෙන්නනවා කියලා අද දවසේ ලංකාදීප පුවත්පත කියනවා. විදුලි බිලත් අද හෙටම නගී, උපයෝගිතා කොමිසම කියයි කියලා ලංකාදීපේ අද වාර්තා කරන මේ පුවත සිරස්තලයක් විදිහට අපිට පුළුවන් වැඩිදුර තොරතුරු ඔබට කියන්න. මේ පිළිබඳව දැන් පහුගිය දවස්වල සිද්ධ වෙච්ච දේවල් එක්ක විදුලි නිෂ්පාදනය සඳහා වැඩිපුර ඩීසල් වැය වෙනවා. ජල විදුලි බලය නිෂ්පාදනය කිරීම අඩු වෙලා තියෙනවා. මේ හින්දා විදුලි බිලත් අද හෙටම වැඩි වෙනවා කියලා උපයෝගිතා කොමිසම සඳහන් කළා කියලා යොහාන් බාසුර අද ලංකාදීපයට ලියනවා. විදුලි ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහත්තයා ඊයේ සඳහන් කළ තිබ්බා. පසුගිය මාස විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 37ක් වැය වුවද ඒකකයක් රුපියල් 17ට විකිණීමෙන් රුපියල් 20ක පාඩුවක් සිදු බව ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම සහ ඩොලරේ අගේ ඉහළ යාම නිසා ලබන මාසයේ වන විට විදුලි ඒකකයේ නිෂ්පාදන වියදම රුපියල් 50ක් වෙන්න පුළුවන් කියලා අනුමාන කරනවා කියලා මහත්තයා සඳහන් කළා තිනා. දැන් වියදම රුපියල් 37ක් යනවා. හැබැයි ජනතාවගෙන් අය කරන්නේ රුපියල් 17ක මුදලක්. රුපියල් 20ක් පාඩු පිට තමයි මේ විදුලිය ලබා දෙන්නේ. හැබැයි ඉස්සරහට මේ නිෂ්පාදන වියදම රුපියල් 50 දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා මේ ගැළපෙන විදිහට විදුලි ඒකකයක මිල වැඩි කරන්නත් සූදානමින් ඉන්නවා කියලා තමයි එතුමා සඳහන් කරන්නේ. මේ අතර ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව හදිසි විදුලි මිලදී ගැනීමකට අවසර දුන් බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති බවත් රත්නායක මහත්තයා සඳහන් කළා කියලා තියෙනවා. අර පහුගිය දවස්වල ලොකුවට කතා වුණා සමීර. අර හදිසි විදුලි මිලදී ගැනීම සිද්ධ කරන්න නැත්තේ ඇයි පෞද්ගලික බලාකාර ගණනාවක් තියෙනවා. මේ පැන් විදුලි ලබා ගන්න උත්සාහ කරන්නේ නැහැ කියලා චෝදනාවක් තිබ්බා. හැබැයි මේක මාෆියාවක් කියලා අමාත්‍යාංශ පැත්තෙම සඳහන් වෙලා තිබ්බා. මේ විදිහට විදුලි කපාදුවක් කරන්නේ හරියට විදුලි නිෂ්පාදනය කරන්නේ නැත්තේ ඔය හදිසි මිලදී ගැනීම කරන්න කියලා කොහොමුණත් දැන් විකල්පයක් නැහැ කියලා සඳහන් වෙනවා. ඒ නිසා හදිසි මිලදී ගැනීමකට ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අවසර දුන්නා කියලා අද දවසේ මහජන උපයෝගිතා කොමිසම ඒ විදිහට සඳහන් කරනවා. කැබිනට් මණ්ඩලය මේක අනුමත කරලා තියෙනවා කියලා ජනක රත්නායක මහත්තයා කියලා තියෙනවා. ඇඹිලිපිටිය S Power බලාකාරයෙන් මෙගාවොට් 100ක් මාස 6ක කාලයක් සඳහා මිලදී ගැනීමට විදුලි බල මණ්ඩලයට අවසර දුන් බව ඔහු සඳහන් කළා තියෙනවා. ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ජනක රත්නායක මහත්තයා මේ බව සඳහන් කළා කියලා අද දවසේ ලංකාදීපයේ ওই විදිහට සඳහන් කරනවා. ඒ අතරදී අද ඩේලි මිරර් පුවත්පත කියන කාරණාවක් දැන් මේ වෙනකොට සමීරත් සඳහන් කළා කොයි භාණ්ඩවලද මිල වැඩි වෙන්න කියලා. අද ඩේලි මිරර් ප්‍රධාන සිරස්තලයේ වෙන් වෙන්නේ මේ කාරණාවට. public bear the brunt as prices මේ ජනතාවට මේ මිල ගණන් දරා ගන්න සිද්ධ වෙනවා කියන කාරණාව තමයි අද ඩේලි මිරර් පුවත්පත කියන්නේ. of numerous items, so මේ විවිධ අයිතම ගණනාවක මිල වැඩි වෙලා තියෙනවා. ඒ අනුව අපි දැන් සඳහන් කළා ඩීසල් සහ පෙට්‍රල් මිල වැඩි වුණා. පාංගිඩියක මිල රුපියල් 30කින් වැඩි වෙනවා. ඒ වගේම මෙඩිසින්ස් නැත්නම් මේ අපි ලබා ගන්න බෙහෙත් ඖෂධවල මිල 29කින් වැඩි වෙනවලු. ගුවන් ටිකට් පත්වල මිල 27කින්, ඒ වගේම තිරිඟු පිටි රුපියල් 38කින්, ඒ වගේම බත් පැකට්ටුවක මිල රුපියල් 30කින් වැඩි කරන්න නියමිතයි. පාසල් වෑන් රථවල මිල වැඩි වෙන්න නියමිතයි. ත්‍රිරුරාත අපි සඳහන් කළා සමීර ආරම්භක ගාස්තු රුපියල් 90ක් වෙනවා කියලා. කියන්නේ රුපියල් 50කින් වැඩි වෙනවලු. චිකන් නැත්තම් මේ කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1000ක් වෙන්න පුළුවන් කියලා අද දවසේ ඩේලි මිරර් පුවත්පත කියනවා. ඒ අතරදී බිත්තරයක මිල රුපියල් 30ක් වෙන්න පුළුවන්. ඒ වගේම බස් ගාස්තු 50%කින් වැඩි වෙන්නට නියමිතයි කියලා අද ඩේලි මිරර් පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. ඔව් නඩිත් මේ මිල ගණන් පිළිබඳව අද උදෑසන ඔබට සඳහන් කරද්දී උදේම මේවා දරා ගන්න පුළුවන් වෙයිද දන්නෙත් නැහැ. හැබැයි අපි යනවා කෙටි විරාමයකට. ඉන්පස්සේ තවත් මිල වැඩිවීම සහ මේ පිළිබඳව රජයේ පාර්ශවයෙන් මොනවද ලබා දෙන පිළිතුරු බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යරයා මේ ගැන සඳහනක් කළා. සහන ලබා දෙන ආකාරය පිළිබඳව අපි ඒ ගැන කියන්නත් සූදානම් මේ විරාමයෙන් අනතුරුව.
ඔබ නැවතත් සතියක පත්තරමේන්තුව සමගයි අපි ජාතික පුවත්පත්වල වාර්තා කර තිබෙන මිල ඉහළ යාම් පිළිබඳව තොරතුරුයි වාර්තා කරමින් සිටියේ. නඩිත් දැන් මේ වාර්තා වෙන තොරතුරු වගේම ඊයේ දවසේදී අපි දැක්කා ජංගම දුරකථන ආනයනය කරනු ලබන ජංගම දුරකථන වල මිල ගණනුත් 130කින් පමණ ඉහළ යනවා කියලා සඳහනක් එනවා. ඒ අනුව ඉදිරියේදී ආනයනය කරනු ලබන ජංගම දුරකථන සඳහා සහ උපාංගවලට 130ක මිල වැඩි කිරීමක් සිදු වෙනවා කියලා තමයි ආනයනකරුවන්ගේ එහෙම නැත්නම් විකුණුම්කරුවන්ගේ සංගමේ සභාපතිතුමා සමිත් සෙනරත් මහතා ඊයේ දවසේදී මාධ්‍ය අමතමින් සඳහනකුත් කළා. ඉතින් ජංගම දුරකථනත් ආනයනය කරන ඒවා මේ දවස්වල වැඩි වෙන්න ඉඩ තියෙනවා. තියෙන ඒවාට වැඩිවීමක් කරන්නේ නැහැ කියලා තමයි ඔහු සඳහන් කළේ. ඊළඟට අපි සමහරවිට සමීර මේ දැන් ඔහොම කිව්වට අර මේ ආනයනය කරන ඒවට 130කින් වැඩි වෙනවා කියලා සමහර අය දැන් තියෙන ඒවටත් 130 අදාළ කරගන්න උත්සාහ කරයිද දන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම පොඩ්ඩක් ඔබ අවධානයෙන් ඉන්න. ඔව් දැන් සභාපතිතුමාටම තමයි අපිට සමිත් සෙනරත් මහත්මයාටම තමයි කියන්න වෙන්නේ පොඩ්ඩක් බලන්න තියෙන ඒවා වැඩියෙන් විකුණන්න දෙන්න එපා. හැබැයි ඒ පිළිබඳවත් ඔද්ද තෝසේදී තොරතුරු වාර්තා වෙලා තිබුණා. අපි යනවා ඖෂධ මිල ගණන් පිළිබඳව අද වාර්තාවක් එනවා දිවයින පුවත්පතේ. ඖෂධ මිලත් 129කින් වැඩි වෙලා කියලා කතාවක් යනවා. ඒ නිසා තමයි ඊයේ දවසේදී පාමසි වලත් පෝලින් තිබුණා කියලා අද ඡායාරූපයකුත් වාර්තා කර තිබෙනවා දිවයින පුවත්පතේ. ඖෂධ මිල 129කින් ඉහළට දිවයින වාර්තා කර තිබෙනවා. ඒ කියන්නේ මේ විදිහට ඩොලරයාගේ ඉහළ යාමට සමානුපාතිකව මෙරට ඖෂධ මිල 129කින් ඉහළ නංවන බව ඖෂධ නිෂ්පාදන නියාමන හා සැපයුම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී කියපු කතාව තමයි අද දිවයින පුවත්පතට අරගෙන තියෙන්නේ. මෙහිදී පිළිකා වකුගඩු ඇතුළු නිදන්ගත රෝගීන් සඳහා අවශ්‍ය කෙරෙන බෙහෙත් ද්‍රව්‍ය වල මිල වැඩි කිරීම අවම මට්ටමකින් සිදු කිරීමට රජය වග බලාගත් බවද චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා. ඖෂධ මිල ඉහළ යනු ඇතැයි විශ්වාසය මත බොහෝ පෞද්ගලික ඖෂධ වෙළඳුන් ඖෂධ හිඟයක් ඇති කිරීමට ක්‍රියා කළ නමුත් පුද්ගලික අංශය සතුව ඉදිරි මාස 4කට අවශ්‍ය ඖෂධ තොග ඇති බවද අමාත්‍යවරයා රජය සතු ඉදිරි මාස 6ක් සඳහා ඖෂධ තොග ඇතැයිද කියා සිටියේය. ඒ කියන්නේ ඖෂධ තියෙනවා යම් ආකාරයකට වැඩිවීමක් වෙන්න පුළුවන් කියපු හින්දා ඖෂධ මාපියාවකුත් ක්‍රියාත්මක වෙනවා. ඖෂධ හල්වල පෞද්ගලික ඖෂධ හල්වල බෙහෙත් නැහැයි කියලා රෝගීන්ව හරවා යවන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මේ වෙලාවේ මේ වගේ ක්‍රියාත්මක වෙන්න එපා, මේ වගේ වැඩවලට යන්න එපා කියලා තමයි අපිට අර හැමදාම කිව්වා වගේ නඩිත් කියන්න වෙන්නේ. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එපා. මිනිස්සු අමාරුවේ වැටිලා ඉන්න වෙලාවක එක පැත්තකින් කොරෝනාවෙන් බැටකාලා දැන් අනිත් පැත්තෙන් ආර්ථික ප්‍රශ්නත් එක්ක යම් ආකාරයකට ගැටලු සහගත තත්වයකට මුළු රටක්ම මූණ පාලා ඉන්න වෙලාවක ඔබ ඔබේ වගකීම් යුතුකම් ඉටු කරන්න තවත් කෙනෙකුගේ දේ වැඩිපුර අරගෙන Taman ජීවත් වෙනවට වඩා කොයිතරම් හොඳද සාධාරණ වෙළඳාමකට යොමු වෙන්න තියෙනවා නම් මේ වෙලාවෙත් කියලා අපි ඔබට මතක් කරන්න කැමතියි. ඒකත් එක්කම අපි ඊළඟට යනවා දිනමින්න වාර්තා කරන තව සිරස්තලයක් දෙසට. ඒත් වැඩිවීමක් වාර්තා වෙන්නේ ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තු 127කින් ඉහළට ගිහිල්ලා තියෙනවා කියලා තමයි කියන්නේ. ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වනු ලබන සියලු ගුවන් සේවාවන් සිය ගුවන් යානා ප්‍රවේශපත්‍ර ගාස්තුව ඊයේ සිට 127කින් ඉහළ නන්වා තිබේ කියලා වාර්තා කරනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් අවප්‍රමාණ වීම මත මෙසේ ගුවන් යානා ප්‍රවේශපත්‍ර මිල ඉහළ නැන්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි කියලා තමයි දිනමිනත් ඒ කතාවේ විදිහට වාර්තා කර තිබෙන්නේ අද දවසේ. ඒ අතර ශ්‍රී ලංකාදීපේ කියන කතාව දැන් බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් තිබ්බා, ගැටලුවක් තිබ්බා. අලුත් වාහනයක් මිලදී ගන්න. හැබැයි ඉතින් මේ යන තත්ත්වෙත් එක්ක අලුත් වාහන මිලදී ගන්න හැකි වේද? ඒ කොහොම වුණත් වාහන ආනයනයට තහනමක් තිබ්බා. හැබැයි දැන් තහනම ඉවත් කරන්න නියමිතයි. හැබැයි ඩොලර් වලින් වාහන ගෙවන්න ඉඩ දෙන්න කියලා මහ බැංකුවෙන් රජයට නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ලංකාදීපේ කියන්නේ ඩොලර් වලින් ගෙවා වාහන ගෙවන්න ඉඩ දෙන්න මහ බැංකුවෙන් රජයට නිර්දේශ කියලා සුජිත් හේවාචුලිගේ ලියනවා. හැබැයි ඉතින් දැන් ආනයනකරුවන්ට ඩොලර් ගෙවලා වාහන මිලදී ගන්න බැංකුව වලින් ඩොලර් නිදහස් කරයිද? මේකත් කිසියම් ආකාරයක ගැටලුවක් ප්‍රශ්නයක් දැන් මේ විදිහට කිව්වට මදි. හැබැයි බැංකුව වලින් අවසර දෙන්නත් ඕනේ ඩොලර් නිකුත් කරන්න. ඒ අදාළ ආනයනකරුවන්ට අපි දැක්ක පහුගිය දවස්වල ලොකු චෝදනාවක් තිබා ආනයනකරුවන්ගෙන් ඩොලර් නිදහස් කරන්න නැහැ කියලා මහ බැංකුවෙන් මේ බැංකුව වලින්. ඒකත් ගැටලුවක්. අද ලංකාදීපේ කියනවා සුජිත් හේවාචුලිගේ මේ පොත ලියන්නේ ඩොලර් වලින් තීරුබදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබා දෙන්නයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කළා තියෙනවා. ඩොලර් වලින් තීරුබදු ගෙවා වාහන ගෙන්වීමට අවසර දුනහොත් ඇතැම් පුද්ගලයන් සතු පවතින ඩොලර් වෙළඳ පොළට වේගයෙන් ගලා ඒමින් රටේ ඩොලර් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබෙනවතයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි කියලා අද ওই විදිහට කියන රහස. ඒක තමයි අර දැන් මහ බැංකුව විශ්වාස කරනවා මිනිස්සු නැත්තම් මේ පුද්ගලයෝ ගාව තියෙන ආනයනකරුවෝ ගාව තියෙන ඩොලර් නිදහස් කරයි කියලා මේ විදිහට වාහන ගන්න. අද ඒ විදිහට ලංකාදීපය කියන කතාව
අපිට පුළුවන් වැඩිදුර විස්තර ඔබට කියන්න විශේෂයෙන්ම දැන් පහුගිය කාලේ ලොකු ඉල්ලීමක් තිබ්බා වාහන ගෙන්නන්න අවසර දෙන්න කියලා. ඒ වගේම විදේශ රැකියාවල යෙදී සිටින අයට වාහනයක් ගෙන්වා ගැනීමටද එමගින් අවස්ථාව සැලසෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් ප්‍රකාශ කළ තියෙනවා. කෙසේ වෙතත් සාමාන්‍ය ආකාරයට වාහන ගෙන්වීම රටේ ආර්ථික තත්ත්වයේ සැලකිල්ලටගෙන තවදුරටත් අධෛර්යමත් කළ යුතු බවද ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත. මේ අතර විදේශ රටවලින් ආනයනය කෙරෙන සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම නතර කිරීම වෙනුවට ඒවායින් වැඩි බදු මුදලක් අය කිරීම මේ අවස්ථාවේදී වඩා ගැළපෙන ප්‍රායෝගික ක්‍රියාදාමයේ බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා කියලා අද ওই විදිහට කියන මහ බැංකුව අර රුපියලේ නම්‍යශීලී බව ගැනත් කිව්වා. අපි ඔබට තව ටිකකින් පෙන්වන්න සූදානම් මේ කබ්‍රාල් මහත්තයා කියපු කතාව. ඒ අතරදී සමීර අද දිනමින පුවත්පතත් කියන කාරණාවක් විශේෂයෙන්ම ඉන්දියාවෙන් කිසියම් ආකාරයක සහනයක් ලබා දෙන්න නියමිතයි සූදානමින් ඉන්නවා. ඔව් ඉන්දියාව ශ්‍රී ලංකාවට ණය මුදලක් ලබා දීමට සූදානමින් ඉන්නවා කියලා අද දිනමින ප්‍රධාන සිරස්තලය වාර්තා කර තිබෙනවා. ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයේ හැටියට අරගෙන තියෙන මේ කතාව ශ්‍රී ලංකාවට ඉන්දීය සංචිත බැංකුවෙන් ඩොලර් මිලියන 500ක් ලැබිලා තියෙනවලු. මහින්ද අලුත්ගෙදර ලියන වාර්තාව ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 500ක රුපියල් කෝටි 12750ක ණය මුදලක් දීම සඳහා ඉන්දියාවේ සංචිත බැංකුවේ අනුමැතිය හිමි වී තිබෙනවා කියලා තමයි කියන්නේ. ඒ අනුව මේ වාර්තාව මේ විදිහට සඳහන් කරනවා. ඒ අනුව කණ්ඩතෙල් නිෂ්පාදන ගැනීම වෙනුවෙන් මේ ණය මුදල ශ්‍රී ලංකාවට හිමි වන අතර එය ශ්‍රී ලංකාව මුහුණ දී සිටින කණ්ඩතෙල් අර්බුදයට විසඳුමක් වනු ඇති බව ඉන්දියාව ප්‍රකාශ කරයි කියලා කියනවා. ඒ අනුව මේ ණය මුදලට අදාළව 75ක වටිනාකමකින් යුතු භාණ්ඩ හා සේවා ඉන්දීය අපනයනකරුවන්ගෙන් ගත යුතු වන අතර සෙසු 25ක ප්‍රමාණය ඉන්දියාවෙන් පිටස්තර සැපයුම් කරුවෙකුගෙන් ගැනීමේ හැකියාව පවතිනවලු. ණය දීලා තියෙනවා, ණය ගන්න කියලා තියෙන්නේ සමහර දේවල් මිලදී ගන්න කියලා තියෙන්නේ ඒගොල්ලන්ගෙන්මයි. 25ක ප්‍රමාණයක් වෙනත් අයගෙන් ගන්න පුළුවන් කියලා කතාවකුත් මේකේ තියෙනවා. මේ ණය මුදල ගැනීමට අදාළව පසුගිය පෙබරවාරි මාස 2 වෙනිදා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සහ ඉන්දීය අපනයන ආනයන බැංකු නියෝජිතයන් අතර ගිවිසුමකට එළඹුණා කියලත් ප්‍රවෘත්තියේ වාර්තා කර තිබෙනවා. කොහොම වුණත් යම් ආකාරයකට යම් සහන සැලසීමේ අරමුණින් තමයි රජය මේ සියලු ක්‍රියාදාමයන් වලට එළඹෙමින් සිටින්නේ. ශ්‍රී ලංකාවට ඉන්දීය සංචිත බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණය මුදලකුත් ලැබිලා තියෙනවා. ඒ අනුව කණ්ඩතෙල් මිලදී ගන්නට පුළුවන්. ඒ අනුව ඉදිරියේදී මේ කාරණාත් එක්ක තමයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහත්මයා සඳහන් කළේ ඉදිරියේදී තෙල් ප්‍රශ්නය නියත වශයෙන්ම විසඳනවා. ඒ අනුව ගැටලුවක් ඇතිවන්නේ නැහැ. තෙල් පෝලිම් සම්පූර්ණයෙන්ම අයින් කරනවා රටින් කියලා අමාත්‍යවරයා හැටියට ඔහු සඳහනක් ලබා දුන්නා. විශ්වාසයක් ඇති කරා මිනිස්සුන්ට පාරිභෝගිකයන්ට ඉදිරි සතිය වන විට සඳුදා වන විට තෙල් පෝලිම් රටේ තියෙන එක නැහැ කියලා. අද ඩේලි මිරර් පුවත්පත කියන කතාවකට අපි යනවා. දැන් ඇමතිතුමා ගාමිණී ලොකුගේ මහත්මයා විදිහට සඳහන් කරනවා. හැබැයි ජනතාව විශ්වසනීයත්වය කියන දේ බොහොම අගය කරනවා. පහුගිය දවස්වලත් අපි දැක්කා මෙදාට පෝලිං අවසන්, මෙදාට විදුලි බලය කප්පාදු කිරීම නවත්තනවා කියලා. හැබැයි එහෙම කරගන්න බැරුණා. දැන් ජනතාව බලාගෙන ඉන්නවා. ඉදිරියටත් පෝලිං නැති වේද කියන කාරණාව පිළිබඳව ඔය අතරදී මුදල් අමාත්‍යවරයාගේ පැත්තෙන් එතුමා මොනවද කියන්නේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පත කියනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා කියන කතාවක් උපුටා දක්වමින් COVID, Russia, Ukraine war and other external issues caused the crisis. මේ ඇති වෙලා තියෙන අර්බුදයට හේතුව COVID නැත්නම් මේ කොරෝනා වසංගතය, ඒ වගේම රුසියා යුක්‍රේන යුද්ධය, මේ වගේම තවත් කාරණා ගණනාවක් මේ පවතින අර්බුදයට හේතු වෙලා තියෙනවා කියලා මුදල් අමාත්‍යතුමා සඳහන් කරන. එතුමා කියනවා දැන් රජයක් විදිහට ලබා දෙන්න පුළුවන් සහන ලබා දීලා තියෙනවා. අපි දැක්කා රාජ්‍ය සේවකයන්ට රුපියල් 5000ක දීමනාවක් ලබා දෙනවා. ඒ වගේම සමෘද්ධි දීමනාව වැඩි කරනවා. ඒ අතරේ ඇතම් කරන්න පුළුවන් තැන්වලදී අපි දැක්කා භාණ්ඩවල මිල අඩු කරලා සහන ලබා දෙන්න උත්සාහ කරනවා. ඒ කොහොම වුණත් මේ සියලු ගැටලු අර්බුද හමුවේ සහන ලබා දීම සිද්ධ කරලා තියෙනවා. ඉස්සරහටත් සහන දෙනවා කියලා මුදල් අමාත්‍යතුමා ඊයේ දවසේදී සඳහන් කළා. අද ඩේලි මිරර් ඒ විදිහට ඔය ගැන කියනවා. අද ඒ පිළිබඳව දිනබින පුවත්පතත් වාර්තා කරනවා මුදල් අමාත්‍යවරයා කියන කතාව. නඩේත් ආර්ථික අභියෝග ජයගන්න සෑම පියවරක්ම ගන්නවා කියලා තමයි බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා කියන්නේ. දිනබින පුවත්පත ඒ පිළිබඳව අද දවසේ තොරතුරු වාර්තා කර තිබෙනවා මේ විදිහට. පවතින ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ආණ්ඩුවක් ලෙස ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය නොබෝ දිනකින් සමනය කර ජනතාවට සහන සැලසීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගම්පහදී ඊයේ ප්‍රකාශ කළා කියලා තමයි සඳහන් කරන්නේ. දිනමින පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ විදිහට ඇතුළු පිටුවට අරගෙන යනවා බස්නාහිර පළාත් බද මහාධිකරණය වෙත ඊයේ පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා
මේ බව කිව්වා කියලා තමයි දිනමින වාර්තා කරන්නේ. ඩොලර් අර්බුදයට හේතුව වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය නොවන බව පැවසූ රාජපක්ෂ මහතා සියලු අර්බුදවලට විසඳුම් දීමේ වැඩපිළිවෙල ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් මේ වන විටත් ආරම්භ කර තිබෙන බවත් මුදල් අමාත්‍යරයා සඳහන් කරනවා. තෙල් ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟේ හේතුවෙන් ජනතාව පීඩාවකට පත්ව ඇති නමුත් එය විසඳාලීමට කඩිනම් තීන්දුව తీරන ගන්නා බවත් මුදල් අමාත්‍යවරයා සඳහන් කරනවා කියලා තමයි කියන්නේ. ඒ අනුව ආර්ථික අභියෝග ජය ගන්න සූදානම් කියලා තමයි කියන්නේ. ඒත් එක්කම තමයි දිනමින පුවත්පතේ විදිහට වාර්තා කරද්දී දිවයිනත් වාර්තා කර තිබුණා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කරන කාරණයක් නැදිත් අද දවසේදී මුල් පිටුවටම අරගෙන ඇවිල්ලා තිබුණා. දිවයින වාර්තා කර තිබුණේ වෙන කතාවක් බැසිල් රාජපක්ෂ මහත්මයා කිව්වා කියලා. අර්බුදයට හේතුව රුසියානු යුක්‍රේන් යුද්ධයයි ජනතාවට සහන දෙන්න හැමදේම කරනවා කියලා එතනදී සඳහන් කර තිබුණා. එකම ප්‍රවෘත්තිය දෙවිදියකට වාර්තා කර තිබුණා. දිවයිනත් ඒ කතාව ඒ විදිහටම බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා කියන කතාව වාර්තා කරනවා. කොහොම වුණත් උත්සාහ කරනවා කියලා අපි දැක්ක මාධ්‍යවේදීන් අහන ප්‍රශ්න හැම එකටම උත්තර ලබා දෙමින් ඔහු සඳහන් කළා. පවතින තත්ත්වයේ කළමනාකරණය කර ගනිමින් ජනාධිපතිවරයාගේ මැදිහත් වීම අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීමත් එක්ක කැබිනට් මණ්ඩලයේ මැදිහත් වෙලා උපරිම සහන කෙසේ වූ ඉදිරි කාලයේදී ලබා දීමට රජයක් හැටියට කටයුතු කරනවා කියලා තමයි බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඊයේ දවසේදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ. එතරේ ඩොලරේ මිල වැඩිවීම හින්දා දැන් මේ වෙනකොට බාණ්ඩ ගණනාවක මිල ඉහළ යනවා. රුපියලේ නම්‍යශීලීතාවය වැඩි කළා හින්දා තමයි මේ දේ ඇති වෙලා තියෙන්නේ. මහ බැංකුව අධිපතිතුමා ඊ දවසේදී මේ පිළිබඳව පැහැදිලි කරනවා. යතරේදී ආසියා සංවර්ධන බැංකුව සූදානම් ඉදිරියේදී අපේ රටට සහාය දෙන්න තවදුරටත් සංවර්ධන කටයුතු වෙනින් අපි මේ සියල්ල ඔබට කියන්න සූදානම් විරාමයක් අරගෙන. අපි යනවා ඩේලි නිවුස් පුවත්පතේ පුවතකට අද දවසේ සඳහන් කරන කාරණාවක් තවත් ඒ තමයි දැන් අපි දැක්ක IMF එකට යනවද කියලා බොහෝ දෙනෙක් ඊයේ දවසෙත් අහනවා. ඒ අතරේ ආසියා සංවර්ධන බැංකුවෙන් ආධාර ලබා දෙන්න නියමිතයි මේ රට ක්‍රියාත්මක වන මෙහෙයුම් ව්‍යාපෘතිය සඳහා ඩේලි නිවුස් අද ප්‍රධාන සිරස්තලයට ඉහළින් වාර්තා කරනවා. will continuously support Sri Lanka's development. ADB President $2 billion to be allocated for operational projects this year. මේ අවුරුද්දේ මෙහෙයුම් ව්‍යාපෘති සඳහා ඇමරිකා ඩොලර් බිලියන 2ක මුදලක් ලබා දෙන්නට නියමිතයි කියලා ආසියා සංවර්ධන බැංකුවේ සභාපතිතුමන් මේ විදිහට සඳහන් කරනවා. දැන් ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙමින් ඉන්න මොහොතක්. හැබැයි සංවර්ධනය ඒ විදිහටම දිගටම ක්‍රියාත්මක කරනවා කියලා රජයේ පාර්ශවයෙන් සඳහන් කළ තිබෙනවා. හැබැයි ජනතාවගේ පැත්තෙනුත් ප්‍රශ්නයක් තියෙනවා. බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා ඇයි මේ මෙච්චර ප්‍රශ්න තියාගෙන සංවර්ධනය කරන්න කියලා. හැබැයි මේ සියල්ල අතරේ සංවර්ධනය විය යුතු රටක් විදිහට ඉස්සරහට යන්න ඕනේ. යටිතල පහසුකම් සංවර්ධනය වෙන්න ඕනේ. ඒ තමයි රජයේ අපේක්ෂාව. ඒ කොහොම වුණත් අද ඩේලි නිවුස් ඔය විදිහට කියන අතරේදී චෝදනාවක් තිබ්බා මහ බැංකුවට රුපියලයාගේ නම්‍යශීලී බවට පත් කළා. දැන් රුපියල පාවෙන්න ඉඩ හැරියාම මේක ටිකක් අහිතකර තත්ත්වයක් කියලා පහුගිය කාලේ අපි දැක්ක. බොහෝ දෙනෙක් කිව්වා රුපියලයාගේ පා කරන්න ඕන කියලා. හැබැයි එහෙම පා කරන්න නම්‍යශීලීත්වයක් ලබා දුන්නාම දැන් ඒක වැරදි කියලා බොහෝ පිරිසක් කියනවා. ඩේලි නිවුස් අද ප්‍රධාන සිරස්තලයේ විදිහට කියන්නේ මහ බැංකුව අධිපතිතුමන් මේ සම්බන්ධයෙන් දක්වපු අදහසක්. එතුමා කියනවා රුපී ෆ්ලෝට් will benefit country long term. මේ දීර්ඝකාලීනව අපේ රටේ සංවර්ධනයට නැත්නම් මේ දීර්ඝකාලීනව මෙහි ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් කියන කාරණාව එතුමා සඳහන් කරනවා. tough decisions to achieve long term objectives. දීර්ඝකාලීන අරමුණු සාක්ෂාත් කරගන්න තද තීන්දුව తీරන ගන්න වෙනවා කියලා එතුමා සඳහන් කරනවා. will intervene in case of adverse impacts. මේ සමහර විට මේ බලපෑම් පිළිබඳ බොහෝ දෙනෙක් කතා කරනවා. අහිතකර බලපෑම් ඇති වේද කියලා බොහෝ දෙනෙක් සඳහන් කරනවා. හැබැයි එතුමගේ පාර්ශවයෙන් සඳහන් කරනවා මේ පිළිබඳව තව දුරටත් ඉස්සරහට කටයුතු කරමින් සිටිනවා කියන කාරණාව. අපි දැක්කා ඊයේ දවසේ රාත්‍රී ප්‍රවෘත්ති තුලිනුත් අපි ඔබට කිව්වා මහ බැංකුව අධිපතිතුමන් සඳහන් කරනවා දැන් ඇයි රුපියලේ නම්‍යශීලීත්වය වැඩි කළේ මොනවද මේකෙන් වෙන්න පුළුවන් දේ සහ එතුමා අදහස් පළ කළා මේ පිළිබඳව. අපි බලමු මහ බැංකුව අධිපතිතුමා මොන වගේ කතාවක්ද කිව්වේ කියලා. මේ සතියේ මුල් භාගයේදී ශ්‍රී ලංකා රුපියල තවදුරටත් නම්‍යශීලී භාවයට පත් කිරීමට අපි තීරණය කළ තිබෙනවා. පොලි අනුපාතය වැඩි කිරීමට තීරණය කළ තියෙනවා. අපි දන්නවා මේ වයින් සමහර විට විවිධ ප්‍රතිවිපාක ජන ජීවිතයට ලැබෙන්න තිබුණත් දිගු කාලීන ස්ථායී භාවය රැක ගැනීම සඳහා මහ බැංකුව ඒ තීරණය අරන් තිබෙනවා. මේ අවස්ථාවේදී රුපියලට වැඩිපුර නම්‍යශීලී භාවයක් ලබා දෙන්නට කටයුතු කරද්දී රුපියලේ අගය පිරිහෙන්නට පුළුවන්. අපි දැක්ක යම්කිසි පිරිහීමකට පත් වෙලා තිබෙනවා. ඒ වුණත් ඒ හරහා තවත් සුබදායී කටයුතු සිදු
වෙන්නත් පුළුවන්. ඒවා තමයි රටට ගලා එන විදේශ විනිමය වැඩි වෙන්නට පුළුවන්. ඒ තුලින් අපේ අනිකුත් තිබෙන සාධක තවදුරටත් වර්ධනය වෙන්නට පුළුවන්. ඒවා සැලකිලිට අරගෙන ඉදිරි කාලයේදී මේ තීරණයෙන් සිදුවෙන අභියෝගාත්මක කටයුතු වලට විවිධ ප්‍රතිතීරණ ගන්නටත් මහ බැංකුව සූදානම් වෙලා ඉන්නේ. ඒ මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්ඩාල් මහතා දැක්වූ අදහස් අපි ඔබට ඉදිරිපත් කළේ. දැන් මේ දිනවල අපි මේ භාණ්ඩ මිල ගණන් ඉහළ යාම පිළිබඳව වගේම පෝලින් තියෙන ආකාරයත් ඔබට සඳහන් කළා. දැන් ගෑස් ප්‍රශ්නයට විසඳුමක් තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. දින වෙන පුවත්පත මේ පිළිබඳව වාර්තා කර තිබෙනවා අද දවසේදී ගෑස් ප්‍රශ්නය විසඳන්න සූදානම් කියලා. ඒ අනුව දිනකට ගෑස් සිලින්ඩර් 70,000ක් වෙළඳ පොළට නිකුත් කරන්න සූදානම් කියලා දිනමෙන පුවත්පතේ ප්‍රවෘත්තියක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව අද දවසේදී පිළිබඳව වාර්තා වෙනවා මේ ආකාරයට දිනකට ගෑස් සිලින්ඩර් 70,000ක් වෙළඳ පොළට අනුර ප්‍රේමලාල් ලියන වාර්තාව 70,000ත් 80,000ත් අතර ප්‍රමාණයක් බෙදා හැරීමට කටයුතු යොදා තිබෙන බව ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශකයෙක් දිනමෙන පුවත්පතට කියලා තියෙන්නේ. පැමිණ තිබූ මෙට්‍රික් ටොන් 2,500 සහ මෙට්‍රික් ටොන් 3,700ක් සහ 3,500ක් යන නැව් තුනම මිලදීගෙන ජනතාවට ඉතා කඩිනමින් තම සේවා සැපීමට ලිට්‍රෝ සමාගම කටයුතු කරමින් සිටින බවද දිනමෙනට වාර්තා කරන ප්‍රකාශකයා සඳහන් කළා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. කොහොම වුණත් කමක් නැහැ මොන ප්‍රකාශකයා කිව්වත් මේ ප්‍රශ්නය විසඳනවා නම් ලොකු දෙයක් වෙයි මිනිස්සුන්ට. මොකද දැන් උත්සව කාලයක් යනවා ඉදිරියේදී මේ ප්‍රශ්න තියාගෙන යන්න බෑ. ගෑස් සිලින්ඩර් උස්සගෙන කරේ තියාගෙන හැමතැනම යනවා පුංචි දරුවොත් එක්ක. ඉතින් මේක ඉක්මනින්ම විසඳන්න ඕනේ ප්‍රශ්නයක්. ඒ නිසා මේ ප්‍රශ්නෙට විසඳුම් දෙනවා කියලා තමයි අපි දැක්කා ඊයේ දවසේදී මේ ලීට්‍රෝ සමාගමේ සභාපතිතුමා තේෂාර ජයසිංහ මහතාත් මේ පිළිබඳව වාර්තා කර තිබුණා. කඩිනම් විසඳුම් ක්‍රියාවලියකට යන්න සූදානම් කියලා තමයි ඔවුන් සඳහන් කරලා තිබුණේ නජිත්. අද ලංකාදීපයත් මේ කතාව කියනවා ලිට්‍රෝ ගෑස් සැපීම දිගටම සිද්ධ කරනවා කියන කාරණාව. මේ විදිහට ලියන යොහන් බාසුර ලිට්‍රෝ ගෑස් සැපීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළා. ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීමෙන් නිදහස් නොකර වත්තල මුහුදු ප්‍රදේශයේ සති දෙකකට ආසන්න කාලයක් නවතා තිබූ ගෑස් නෞකා දෙකෙන් එකක් පෙරේදා රාත්‍රියේ නිදහස් කරගත් බවත් එහි ගෑස් ගොඩ බෑම මේ වන විට ආරම්භ කර ඇති අතර බෙදා හැරීම අද පස්වරුවේ ආරම්භ කරන බවත් එම නිලධාරියා සඳහන් කළා කියලා ලංකාදීප පුවත්පතට ওই විදිහට කියනවා. අපිට සමීර අර ලිට්‍රෝ ගෑස් සමාගමට යන්න හැකියාව ලැබුණා ඔය ගෑස් අර්බුදයේ තියෙන කාලෙදී. ඒ කාලේ මේ සාමාන්‍යයෙන් දවසකට ගෑස් ටැංකි නැත්නම් මේ ගෑස් සිලින්ඩර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් පිරෙවුවා. 1,10,000ක් විතර ගෑස් ටැංකි පිරෙවුවා. හැබැයි දැන් පරීක්ෂා කිරීම වැඩි කළා නියමිත තත්ත්වයේ ප්‍රමිති තියාගන්න ඕනේ. ගෑස් පිපිරිච්ච ඉතිහාසයක් තියෙනවා. ගෑස් පිපිරුණා කියු ඉතිහාසයක් තියෙනවා. ගෑස් ලිප් වලට බලපෑම් ඇති වෙච්ච කාල සීමාවක් තිබ්බා. ඉතින් මේ හින්දාම පරීක්ෂා කිරීම වැඩි කළා නියමිත ප්‍රමිතියට හදන්න ගියාම සාමාන්‍යයෙන් දවසකට හදන්න වෙන්නේ 70,000ක් 80,000ක් විතරයි. ඒකත් එක හේතුවක් ප්‍රමාදයට ඊට අමතරව දැන් ගෑස් නැව්වලින් මේ ගෑස් නිදහස් කරගන්න කාලයක් ගිහිලා තියෙනවා. මේ හැමදේම හරියාකාරව තියාගෙන ඉක්මනටම වෙළඳපළට ගෑස් එනවා කියලා තමයි ලිට්‍රෝ ගෑස් සමාගම මේ විදිහට කියලා තියෙන්නේ. ඒ අතරදී ලංකාදීපේ කියන තවත් කතාවක් අපි ඔබට කිව්වා. අර IMF එකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ලෑස්තිද කියලා ඊයේ දවසෙත් කිසියම් ආකාරයක සාකච්ඡාවක් ඇති වෙලා තිබ්බා. ආණ්ඩු පක්ෂ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන් මහ බැංකු අධිපතිතුමාව මුණ ගැහුණා ඊයේ රාත්‍රියේ. ඒ මන්ත්‍රීවරුනුත් සඳහන් කළා වුණුත් ඇහුවා IMF එකට යන්න සූදානමක් තියෙනවද කියන කාරණා පිළිබඳව මහ බැංකු අධිපතිතුමාගෙන් ඒ පිළිබඳව අධ්‍යයනය කරනවා කියලා එතුමන් සඳහන් කළා තිබ්බා කියලා කියනවා. අද ලංකාදීපේ කියනවා ආණ්ඩුව IMF යන්න ලෑස්ති කියලා වෙනම සිරස්තලයක් විදිහට ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩීම සඳහා ශ්‍රී ලංකාව ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ මේ පිළිබඳව ආරංචි මාර්ග තුනක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය ඒ බව වාර්තා කළා තියෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමටත් විදේශ විනිමය හිඟය කළමනාකරණය කර ගැනීමටත් ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි රොයිටර් වාර්තාවේ සඳහන් වෙනවා කියලා අද ලංකාදීපේ ওই විදිහට කියනවා. දැන් මේ පිළිබඳව නදිත් මේ විදිහට තොරතුරු වාර්තා වෙමින් තිබෙනකොට පක්ෂ විපක්ෂ දේශපාලන මතයනුත් රටේ වැදගත් වෙනවා. පාර්ලිමේන්තුවත් පසුගිය දින කිහිපෙම රැස් වෙලා තිබුණා. පාර්ලිමේන්තුවේ තුනුසුම් තත්ත්වයක් නැති වුණා පසුගිය දින කිහිපෙම. ඒ අනුව දැන් විපක්ෂ නායකවරයා කියන කතාව දෙසටත් අපි අවධානය යොමු කරනවා. දිනමින වාර්තා කර තිබෙනවා අද දවසේදී. පරිගණක රැකියාවලින් ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් කියලා තමයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ. මේ පිළිබඳවත් අද මේ විදිහට පහන් විජේසේකර ලියනවා දිනමින පුවත්පතට. පරිගණක සහ ඩිජිටල් තාක්ෂණයේ ආශ්‍රිත රැකියා නිර්මාණය කිරීම තුළින් ආර්ථිකය ඉහළ දැමිය හැකි බවත් ඊට ඉලක්කගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා කියලා තමයි කියන්නේ. සක්වල වැඩසටහන රට පුරා ක්‍රියාත්මක කරන බවත් මේ වසර තුල අඩුම තරමේ පාසල් 50කට ව්‍යාප්ත කිරීම තම අරමුණ බවත් පවසන විපක්ෂ නායකවරයා ඩිජිටල් තාක්ෂණයෙන් මේ රටේ දරු පරපුර සන්නද්ධ කිරීම Tamanගේ අරමුණ කියලා තමයි විපක්ෂ නායකවරයා ඒ විදිහට සඳහන් කරන්නේ. විපක්ෂ නායකවරයා ඒ විදිහට කියද්දී නදිත් අපේ හිටපු අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන කාරණයක් දෙසටත් අපි අවධානය යොමු කරන්න සූදානම්. එතුමත් විපක්ෂ නායකවරයෙක් හිටපු විපක්ෂ නායකවරයෙක් අග්‍රාමාත්‍යවරයෙක් ඉතින් ජනාධිපති අපේක්ෂකයෙක් මේ සියල්ලම තිබුණා එතුමාට රට ගොඩ ගන්න රනිල්ගෙන් වසර 15ක යකඩ රාමුවක් කියලා තමයි සඳහන් වෙන්නේ මේ විදිහට ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා වසර 15කට වෙනස් කළ නොහැකි ජාතික ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන පක්ෂවල අදහස් ගනිමින් සිටින බව පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා කියනවා. සියලුම දේශපාලන පක්ෂවල අදහස් ගන්නවලු යකඩ රාමුවක් හදන්න රට ගොඩ ගන්න රනිල්ගෙන් වසර 15ක යකඩ රාමුවක් වෙන සරස්තලයේ යටතේ ඒ විදිහට තොරතුරු වාර්තා කර තිබුණා. ඒ එක්සත් ජාතික පක්ෂයෙන් ඇහෙන මතයේ මේ ආර්ථික අර්බුද කාලවකවානුව තුල අපි යනවා දිවයින පුවත්පත වාර්තා කර තිබෙන තව කාරණයකට. දිවයින කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ නායකතුමා කියන කතාව අර්බුදයෙන් ගොඩ එන හැටි ජනපති රටට කියන්න මේ දිවයින වාර්තා කරන්නේ අනුර කුමාර දිසානායක කියන කතාව අද දිවයින පුවත්පතේ වාර්තා කරනවා. ඒ විදිහට රට මුහුණ දී ඇති බරපතල ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනාධිපතිවරයා සතු වැඩපිළිවෙල සහ දැක්ම කුමක්ද යන්න ඔහු වහා රටට හෙළි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ කියලා තමයි වාර්තා කරන්නේ. ඒ විදිහට සඳහන් කරන අතරදී සමීර අපිට පුළුවන් අද දවසේ ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන ඡායාරූපයට යොමු වෙන්න ජනාධිපතිතුමන් ඊයේ දවසේ අපි දැක්කා විදේශ රැකියා නියුක්ති විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙනවා. ඩේලි නිවුස් අද ඒ පිළිබඳව වාර්තා කරනවා. සේස් ෆොරෙන් ජොබ් මාකට් ෆෝ ස්කිල්ඩ් වර්කර්ස් මේ පුහුණු ශ්‍රමිකයින් සඳහා විදේශ රැකියා වෙළඳපළ අත්පත් කරගන්න උත්සාහ කරන්න කියලා ජනාධිපතිතුමන් ඒ අවස්ථාවේදී සඳහන් කළා. ප්‍රෙසිඩන්ට් ගෝඨාභය රාජපක්ෂ visited the Foreign Employment Bureau head office ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත. මේ කොස්වත්ත ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයට ජනාධිපතිතුමන් ඊයේ දවසේ පැමිණියා කියලා සඳහන් වෙනවා. එහිදී විශේෂම අමාත්‍යතුමන් පියංකර ජයරත්න මහත්මයා රාජ්‍ය අමාත්‍යතුමා ඒ වගේම ලලිත් වීරතුංග මහත්මයා මේ අවස්ථාවට සහභාගී වෙලා තිබ්බා. ඒ වගේම මේ කාර්යාංශයේ සභාපතිතුමන් මේජර් ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහත්මයාත් මේ අවස්ථාවට එකතු වුණා කියලා ඩේලි නිවුස් පුවත්පත ඔය විදිහට සඳහන් කරනවා. ඒ අතරේ දැන් ලබන සඳුදා ඉඳන් සියලුම පාසල් සිසුන්ට පාසල් සාමාන්‍යකරණය කරලා තියෙනවා. නැත්නම් සඳුදා සිට සියලුම සිසුන් පාසල් වලට කැඳවලා තියෙනවා කියලා අද ලංකාදීප පුවත්පතත් කියනවා. අපි දැක්කේ ජනාධිපතිතුමා නිරීක්ෂණය කරපු අවස්ථාවේ අතරදී අද ලංකාදීපේ කියනවා සඳුදා සිට සියලුම සිසුන් පාසල් වලට කියලා. සඳුදා ඉඳන් සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙනවා. කලින් විවිධ සීමා කිරීම් වලට යටත්ව තමයි පාසල් පැවැත්වුනේ. හැබැයි සඳුදා ඉඳන් දැන් සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙනවා කියලාත් සඳහන් වෙනවා. ඒ අතරේ අපි දැක්ක සජිත් ප්‍රේමදාස මහත්තයා සඳහන් කළ තිබ්බ සමීර මේ අර පරිගණක රැකියාවලින් සන්නද්ධ කරන්න ඕනේ අපේ $1 ප්‍රශ්නෙට විසඳුම් ගේන්න ඕනේ කියලා කොහොම හරි එතුමට ගෞරව නාමයකුත් පිරිනමලා තිබ්බා. ලංකාදීප පුවත්පත අද ඒ ගැනත් කියනවා විපක්ෂ නායකට ගෞරව නාමයක් පිරිනමලා තියෙනවා. අර මේ සමාජයේ මේ විදිහට ඉස්සරහට ගෙනියන්න එතුමා කටයුතු කරන ක්‍රියාදාමයේ හින්දා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායෙන් එතුමට ගෞරව නාමයක් පිරිනමලා තියෙනවා. කීර්ති ශ්‍රී දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමයේ පිරිනැමුවා කියලා. එතුමාර සමහර අවස්ථාවලදී අපි දැක්කා විවිධ කතා කියන රටේ ආර්ථිකය නම් වන්න හරි එතුමා වචනෙන් හරි ඒ විදිහට උදව් වෙනවා. අර කියපු කතාව විශේෂම ඩොලර් ප්‍රශ්න විසඳන්න පරිගණක ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක්වත් යොදා ගන්න පුළුවන් කියලා එතුමා සඳහන් කළා. ඉතින් අපි එතුමට සුබ පතනවා. ඒ සුබ පතන අතරදී අපි බලමු අද දවසේ කාටුන්. අපි අද කාටුන් පටන් ගන්න සූදානම්. සමීර සුවාරිස් කාටුනේ දාසහපු වලන්නගේ අඳින්නේ ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතේ දාසගේ කාටුනේ බලමු පාංගෙඩියක් තියෙනවා. මේ ලොකු පාංගෙඩියක් මේකෙන් සුවාරිස් කෑල්ලක් කපාගෙන කන්නද හදන්නේ. පිගානකුත් තියෙනවා, පුටුවකුත් තියෙනවා, මේසෙකුත් තියෙනවා. මේකට නම් පෝලිං හැදෙන එකක් නෑ කියලා කියනවා සුවාරිස්. ඉතින් පෝලිං හැදෙන්නේ කොහොමද? පාංගෙඩියක් දැන් ගිනි ගන්න. අපි යනවා ඊළඟට දිනවෙන පුවත්පතේ අංචනගේ කාටුන් බලන්න. මේ විදිහට තමයි කතා බහට ලක් වෙන්නේ. බලන්න පොඩ්ඩක් මොකද්ද වෙන්නේ කියලා. පාර්ලිමේන්තුවේ කැන්ටිම වහලා දාන්න අපි ගෙදරින් කෑම ගේන්නම් කියලා කැටගොඩ කියනවා. මේ කැටගොඩ මන්ත්‍රීවරයා කියපු කතාව.
කිරි නැතුව යකා නටපු අය මොනවා කියයිද කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ අපි දැක්ක පහුගිය දවස්වල ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් මේ දියර කිරි නැහැ කියලා ටිකක් ලොකු ගාලගෝට්ටයක් ඇති වෙලා තිබ්බා කැන්ටින් එකේදී පාර්ලිමේන්තුවේ මේ අවන්හලේදී ගිහින් බල කරලා තිබ්බා මේ පාර්ලිමේන්තුවේ ෆ්‍රෙෂ් මිල්ක් කිරි නැහැ කියලා. ඉතින් රටේ ජනතාවට ෆ්‍රෙෂ් මිල්ක්වත් තියනවා. ඒ ගැනත් ඉතින් ඇමතිවරු හිතන්න ඕනේ, മന്ത്രിවරු හිතන්න ඕනේ. දිනමන පුවත්පතේ කාටුනේ අපි බලමු. දිනමන පුවත්පතට අනුර තේනුවර අඳින කාටුනේ ඖෂධ මිල පාලනය මුදලාලිලා අතට කියලා පුවතක් පළ වෙලා තියෙනවා. ඖෂධ මිල පාලනය මුදලාලිලා අතට. ඔන්න දැන් මුදලාලිලා අතට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න හදනේ. දඟලන්නේ නැතුව හිටපම්බා කියලා. ඔන්න දැන් මිල පාලනයේ මුදලාලියා අතට ගිහිල්ලා ඖෂධවල ඒ හින්දා ඔන්න දැන් ඉන්ජෙක්ෂන් එකක් ගහන්න හදනවා මේ සාමාන්‍ය ජනතාවගේ අහිංසක අපේ අතට. මේ ලංකාදීප පුවත්පතේ තිස්ස හේවාවිස්සගේ හිනාවැස්ස කාටුන් එක මේ දියරකිරි කතාව තමයි ඇවිල්ලා තියෙන්නේ. කැන්තිමේ දියලකිලි නැතෝ අපිට කොහෙන් හරි දියලකිලි දීපියෝ කියලා කෑ ගහනවා දේශපාලකතුමෙක් සූප්පුවකුත් කටේ ගහගෙන සාමාන්‍ය වැසියා ඉදිරියට ඇවිල්ලා බලන්න මේ කතාව. එහෙනම් සමීර කාටුන් අවසන් කරන්න අපි තෝරගන්නවා අනුරාධ හිරිපිටියගේ ලියන ඕකයි තත්ත්වේ කවිය. දෙවියන් පුවත්පතට ලියන්නේ තරු විසි වෙන්න ඉන්ධන මිල උඩට දමා IOC නැටුවේ ඉන්දිය නැටුම තමා යන්නට සිපෙට්කෝවත් ඒ ලෙසට තෙමා දතකට මැදන් ඇත ලොකුගේ ඇමතිතුමා කියලා අනුරාධ ඔය විදිහට ලියනවා. ඇමතිතුමා දතකට මැදන් හිටියා ඊයේ රෑ වැඩි වුණා ගන්න. ඔන්න දැන් ඉතින් වැඩි වෙලා තියෙන්නේ. සිපෙට්කෝ තෙල් මිලත් දැන් ඉතින් දෙකම එක සමානයි. ඔව් නඩිත් අපි කාටුන් වලින් සමුගන්න සූදානම් වන්නේ. අපි ඉන්ධන මිල මේ බඩු මිල ඉහළයන් පිළිබඳව අද දවසේදී තොරතුරු වාර්තා කළා වගේම ඔබට යම් අස්වැසිල්ලක් තියෙනවා ක්‍රීඩා ලෝලීන්ට අද දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වෙනවා. දවල් 12:30 සිට සජීව විකාශය ඔබට නරඹන්න පුළුවන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය නිල විකාශන අයිතිය අරගෙන තියෙන. ඒ නිසා ඔබට සුපහැදිලි දසුන් සමග අද දවසේදී තරගය නරඹන්න අපි ඔබට ආරාධනා කරනවා. අද දවසේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් තමන්ගේ ක්‍රීඩා දිවියෙන් සමුගන්නවා 69 වෙනි තරගයට මුහුණ දීලා. අපි ඒකත් මතක් කරමින් අද තරගයේ අනිවාර්යෙන්ම නරඹන්න කියලා ඔබට ආරාධනා කරමින් අපිට අද දවසේදී සතියක පත්තරමේන්තුවෙන් සමුගන්න වෙලාව ඇවිල්ලා. සමහර ටිකක් වෙනස් තරගයක් රෝස පන්දුවෙන් ක්‍රීඩා කරන්නේ. day and night නැත්නම් දිවා රාත්‍රී තරගයක්. ඒ අතරදී 12:30ට එකතු වෙන්න පුළුවන් ITN එකත් එක්ක ලසිත් මාලිංග අනුෂ සමරනායකේ වගේම හෂාන් තිලකරත්න මේ අය එනවා අද ඔබට විශේෂඥ විස්තර විචාරයක් කරන්න. අපි ආරාධනා කරන ගමන්ම සූදානම් අදට ඔබේ නිවසෙන් සමු අරගෙන යන්න. යලිත් අපි ඔබ මුණ ගැහෙන සූදානම් හෙට උදේ 6ට. අපි ගෙහින් යන්න. සුබ දවසක්.